අද දිනේ 2020 වසරේ ඔක්තෝබර් 28 වෙනිදා අලුයම් 3:00ට මේ බයිසජ්ජ ගුරු වෛරූඩ ප්‍රභ තථාගත සූත්‍ර සජ්ජායනය කරන්නේ ලෝකේ පුරා වේගින් පැතිර යන මෙම කොරෝනා වසංගතයේ ඇති කරන කොරෝනා වෛරසය වායු ගෝලයෙන් නිෂ්ක්‍රිය කර මනුෂ්‍ය වර්ගයා මුහුණ දී සිටින මේ ව්‍යසනයෙන් රුදුරු කර්ම විපාකයෙන් මිදීමට මෙම සූත්‍රයේ අනුභවය හේතු වේවා කියන සත්‍ය ක්‍රියාව පදනම් කරගෙන බයිසජ්ජ ගුරු වෛරූඩ ප්‍රභ තථාගත සූත්‍රයේ බයිසජ්ජ ගුරු වෛරූඩ ප්‍රභ තථාගතයන් වහන්සේටද සියලු බුද්ධ බෝසත් මහා සත්‍යයන් වහන්සේලාටද නමස්කාර වේවා. මා විසින් මෙසේ අසන ලදී නොයෙක් දේශයන්හි සත්‍යයන්ට දහම් අමාරස පොමින් වඩිනා තථාගතයන් වහන්සේ වෛශාලී නගරයට සම්ප්‍රාප්ත වූසේක. උන්වහන්සේ සංගීත රාව නගන්නා වූ ගසක් යට අසුන්ගත් විට ඒවට 80000ක් භික්ෂූන් වහන්සේලාද 36000ක් මහා සත්‍යයන් වහන්සේලාද රාජරාජ මහා මාත්‍ය බ්‍රාහ්මණ උපාසක යක්ෂ දිව්‍ය නාග කින්නර ආදී සියල්ලෝද රැස් වූහ. තථාගතයන් වහන්සේ භක්ති හරාවනත ඒ මහත් සමාගමයට දහම් දෙසූසේක. එක්බිදී කුමාරතුංග මංජුශ්‍රී කුමාර භූත මංජුශ්‍රී බෝසත්යෝ තථාගතයන් වහන්සේ අරබයා තම සිත තුළ පැන්නගුම් ක්ෂණික අද්භූත සිටිවිල්ලක් නිසා තම අසුනෙන් නැගී එක් උරහිසක් විවෘත කොට දකුණු දන හිස බුදුන් වහන්සේ ඉදිරියට වනසේ විම තබාගෙන දෑත් එක්කර ගෞරවයෙන් නමස්කාර කරමින් මෙසේ කීහ. භාග්‍යතුන් වහන්සේ බුදුදහම පිරීගෙන යන අනාගත කාලය තුල වෙසෙන ජීවී සත්‍යංගේ හිතසුව හා පහන් සංවේගයේ පිණිසත් එසේම ශ්‍රාවකයන්ට සිය කර්ම බාධකයන් ඉවත් කර දෙමින් පහසු කිරීම පිණිසත් පෙර සිටි බුදුවරයන් වහන්සේලාගෙන් නම් මා උන්වහන්සේලා එක් එක් නම් ඊට ඉහත කාලවකවානු ජාතිවලදී කළ ප්‍රාර්ථනා හා ඒවායේ විශේෂ ආශිර්වාදයන් පිළිබඳ සාධන ගැනීමට කැමැත්තිමු. එවිට වාග්යතුන් වහන්සේ කුමාරභූත මංජුශ්‍රී බෝසත්යන් ප්‍රශංසා කරමින් මෙසේ කීසේක. මංජුශ්‍රියනි ඊතා යහපත්ය ධර්මයේ පිරී යන කාලයේ තුල වෙසෙන ජීවී සත්‍යයන්ගේ කර්ම බාධකයන් කපා හැරීම සඳහාත් ඔවුන් සතුටු කිරීම සඳහාත් ඔවුන්ට සේවයක් වීම සඳහාත් බුදුන් වහන්සේලාගේ නම් හා උන්වහන්සේලා කළ ප්‍රාර්ථනයන් හා ඒවායේ ආශිර්වාදයන් පිළිබඳ කරුණු කියන ලෙස ඔබ ඉල්ලා සිටින්නේ. බුදු මහා කරුණාව නිසාමය. දැන් මා කියන්ට යන දේ අසා හොඳින් සිත්ති දරා ගන්න. මංජුශ්‍රී බෝසත්වයට මෙසේ කීය. දේශනා කරනු මැනවි. අපි ඇසීමට පුරුපුලා බලා සිටින්නෙමු. එක්වේ තථාගතයන් වහන්සේ මංජුශ්‍රී බෝසත්යන්ට මෙසේ කීය. මෙසේ කීසේක. මෙම ස්ථානයෙන් නැගෙනහිර දෙසට ගංගානම් ගංගාවල් 10ක වැලිකට සමාන වූ විශාල බුද්ධ ශේෂ සංඛ්‍යාවක් පසු කර ගිය තැනක වෛදූර සුද්ධ නම් වූ භූමියක් සමුවන්නේය. එහි බයිසජ්ජ ගුරු වෛදූර ප්‍රභ තථාගත නමින් යුතු සම්්‍යක් සම්බුද්ධ වූද කායික මානසික චාර්යාවෙන් පරිපූර්ණ වූ ධර්මිෂ්ඨ මාර්ගයේ සොයාගත්තා වූද ලෝකේ පිළිබඳ සියල්ල දන්නා වූද පුරුෂයන් දමනය කිරීමේදී දක්ෂ රතාචාර්යයෙකු බඳු වූද දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූද බුද්ධ භාවයේ ප්‍රත්‍යක්ෂ කළා වූද භාග්‍යතුන් වහන්සේ නමක් වෙසෙන්නාහ. මංජුශ්‍රියනි බයිසජ්ජ ගුරු වෛදූර ප්‍රභ තථාගත නම් වූ මේ භාග්‍යතුන් වහන්සේ විසින් බෝසත්ත්ව කාලයේදී ජීවී සත්‍යංගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා කරන ලද මහා ප්‍රාර්ථනා 12ක් ඇත්තේය. ඉන් පළමුවන මෙසේය. මා මෙලොව ඉපදී සම්මා සම්බුද්ධත්වයේ ලැබූ පසු සියලු සත්‍යයන් මහා සමාන ලෙසට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුතු මාගේ දීප්තිමත් ගින්නක් මෙන් දිලිසෙන ශරීරයෙන් අනන්ත වූ ලෝක ධාතුන් සිසාරා රශ්මි කදම්බයක් විහිදේවා. දෙවැන්න මෙසේය. මා සම්මා සම්බුද්ධත්වයේ ලැබූ පසු ඇතුළතින් හා පිටතින් නොකල් පවිත්‍ර බවකින් යුතු උදිතා දුරට ආලෝකයේ විහිදවන්නා වූද ගැඹුරු නිල් පැහැයෙන් වෛදූර මාණික්‍යයක් මින් දිලෙන්නා වූද ශරීරයකින් යුතුව එහි ආගුණයන් රාජකීය බවට පත්වෙමින්
ලෝක්‍යාම් ප්‍රභාවෙන් අලංකාරව හිරසඳ පරයන දීප්තියෙන් යුතුව නිසල වාඩි වී සිටිමින් සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා හොර රහසේම ජීවී සත්‍යන්ට උදව් වීමට ප්‍රාර්ථනා කරමි. මා එසේ කරන්නේ ඔවුන්ට තමන්ගේ නැඹුරුකම් අනුව නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දීම සඳහාය. තෙවන ප්‍රාර්ථනා මෙසේය. මා බුද්ධත්වයේ ලබාගත් පසු අනන්ත වූ හා බාධිත වූ ප්‍රඥාව උපයෝග කරගෙන සියලු ජීවී සත්‍යයන්ගේ දුගී බව මකා දැමීමට මට හැකි වේවා. එසේ වූ විට උන්ට අවශ්‍ය හැම දෙයක්ම නොඩුව ලැබුණු ඇත. හතරවෙනි ප්‍රාර්ථනා මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු වැරදි මිත්‍යා දෘෂ්ටික මාර්ගවල ගමන් කරන්නන් නිර්වාණය මාර්ගයට යොමු කිරීමටද ශ්‍රාවකයන්නා පසේ බුදුවරුන් මහායානය වෙතට යොමු කිරීමටද මට හැකි වේවා. පස්වෙනි ප්‍රාර්ථනා මෙසේය. මා බුද්ධත්වයට පත් වූ පසු මාගේ ඉගැන්වීම් අනුව බ්‍රහ්මචාර්යාව ප්‍රගුණ කරන්නා වූ ගණන් කළ නොහැකි තරම් අනන්ත වූ ජීවී සත්‍යයන් අකලංක බ්‍රහ්මචාර්ය අවස්ථාවට ඒ තුන් ආකාර ප්‍රවේදයන්ට අනුකූලව පත් වේවා. නැවතුරක් තුන් ආකාර වූ තිරිසන් ප්‍රේත නිරායන අදම ලෝකයන්හි නූපදිත්වා. හයවෙනි ප්‍රාර්ථනාව මෙසේය. මා බුද්ධත්වය ලැබූ පසුව දුර්වල වූද මෝඩ වූද අන්ධ වූද බිහිර වූද ගොළු වූදත්පා අප්‍රාණික වූද කුදූද කුෂ්ඨ වැළඳුනා වූද මුතු වූද වෙනත් නොයෙක් ආකාරයන්හින් රෝගී බවට පත් වූද සියලු දෙනා මාගේ නාමය අසන්ට ලැබුණු වහාමේ ආබාධ වලින් මිදී සුවපත් වෙත්වා. ඔවුන්ගේ සියලු ඉන්ද්‍රියන් යථා තත්වයට පත් වේවා. පස්වෙනි ප්‍රාර්ථනාව මෙසේය. මා බුද්ධත්වයට පත් වූ පසු නොයෙක් අසනීප වලින් වේදනා විඳින්නා වූද උදව් කරන්නට කිසි කෙනෙකු නැත්තා වූද පිහිටක් නැත්තා වූද වෛද්‍යවරුගේ උදව් නොලබන්නා වූද බෙහෙත් නොලබන්නා වූද වාසස්ථාන නොමැත්තා වූ දුගී අසරණ බවට පත් වූ සියලු දෙනා මාගේ නාමය උන්ගේ කනවකුණු වහාම කායික මානසික වශයෙන් සුවපත් වූ සතුට සිතත් වූ වෙත්වා. නෑදෑ මිතුරන් ධනය ලැබී අවසානයේදී පරම සම්බෝධියට පත් වෙත්වා. අටවෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු ස්ත්‍රීන්ට වැළඳෙන්නා වූ නොයෙක් දුක්ඛම් කටළු හා වද වේදනාවන්ගෙන් පීඩා විඳින්නා වූද ඒවායින් හිම්බත් වී ස්ත්‍රියාත් භාවයෙන් අත්මිදීමට ඉටාගෙන සිටින්නා වූ සියලුම ස්ත්‍රීහු මාගේ නාමය අසන්ට ලැබුණු වහාම සක්‍රීය භාවයෙන් ස්ත්‍රී භාවයෙන් මිදී පුරුෂ භාවයටද පුරුෂ ලක්ෂණ ලබා අවසානයේදී පරම සම්බුද්ධත්වයට පත්වෙත්වා. නවවෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා සම්බුද්ධත්වයට පත් වූ පසු සියලු ජීවී සත්වයෝ මායාගේ බන්ධනයෙන් නිදහස් වෙත්වා. මිත්‍යා දෘෂ්ටික බන්ධනවලින් නිදහස් වෙත්වා. ඔවුන් වැරදි මාර්ගයක් අනුගමනය කිරීම නැමැති පඹගාලේ පැටලී සිටිනවා නම් ඔවුන්ගෙන් මුදවාගෙන සත්‍ය වූ ධර්මයේ මත පිහිටුවා බෝසත්චාර්යාව අනුගමනය කිරීම සඳහා ඔවුන් පෙළඹවීමට මට හැකි වේවා. අවසානයේදී ඔහු සම්මා සම්බෝධිය සාක්ෂාත් කරත්වා. දසවන ප්‍රාර්ථනාව මෙසේය. මා බුද්ධත්වයට පත් වූ පසු රාජනීතියෙන් දඬුවම් ලැබලා නුවණින් බදින ලැබුවා වූද කසවලින් තනු ලැබුවා වූද සිරගෙවල් වල දම්බලෙන් බදින ලැබුවා වූද මරණ දඬුවම් නියමුත වෙනත් කිසියම් අකටයුත්තකින් අයිතු ලෙස දඬුවම් ලැබුවා වූද කේන්තියෙන් පිපිරමින් ශාරීරික මානසික වද විඳින්නා වූ සියලුම දෙනා මාගේ නාමය අසන්ට ලැබුණු වහා මාගේ යහගුණී බලය නිසා එකී දුක් වලින් නිදහස් වෙත්වා. 11 වෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයේ ලැබූ පසුව කුසගින්නෙන් හා පිපාසෙන් පීඩා විඳින්නා වූද කෑම සොයා ගැනීමට ගොස් නරක කර්ම රැස් කරන්නා වූ සියලු දෙනා මාගේ නාමය ඕනෑකමින් මතක තබාගෙන ඊට ගරුසරු දක්වන්නට පටන්ගත් වහාම දිව්‍යමය කෑමබීම ලබා සන්තර්පණය වෙත්වා. අවසානයේදී වූ ධර්ම රසයේ විඳ සතුටුව විමුක්තිය ලබත්වා. 12 වෙනි ප්‍රාර්ථනාව මෙසේය. මා බුද්ධත්වයට පත් වූ පසු ඇඳුම් පැළඳුම් නොමැත්තා වූද දුගී වූද මැසිමදුරු ආදීන් නිසා දිවාරෑ දුක් විඳින්නා වූ සීතා උෂ්ණය නිසා දුකට පත්වන්නා වූ සියලු දෙනා මාගේ නාමය ඕනෑකමින් මතක තබාගෙන ඊට ගරු කර දරුසරු දක්වන්නට පටන්ගත් වහාම උන් ඉදිරියේ ප්‍රාතිහාර්ය බැලුම් සුවඳවත් වර්ග යනාදී පහළ වේවා. දසනින් කර්ණසාන වාද සංගීත නැගී අතර ඔහු බලාපොරොත්තු වන සෑම දෙයක්ම සම්පූර්ණ වශයෙන් උට ලැබේවා. මංජුශ්‍රීයනි වෛසජ්‍ය වෛදූර ප්‍රභ තථාගතයන් වහන්සේ විසින් බෝසත්ත්වක සිටි කාලයේදී කරන ලද පුදුමෙලවන සුළු උතුම්මූද ප්‍රාර්ථනා 12 එසේය. තවදුරටත් මංජුශ්‍රීයනි වෛසජ්‍ය ගුරු වෛදූර ප්‍රභ තථාගතයන් වහන්සේ බෝසත්ත්ව කලදී කළ ප්‍රාර්ථනාවන් ගැන
එසේ මුන්වහන්සේගේ බුද්ධ ශේෂ්ත්‍රයේ ගුණාලංකාරය ගැන මා වසර කල්පයක් සේ කතා කළද ඒ කල්පය ගෙවී යන මිස මාගේ කතාව අවසන් නොවනු ඇත. බුද්ධ ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම සදා කල්ලි පවිත්‍රව පවතින්නේ. ඒ ස්ත්‍රී හු නොමත්තාහ, අපායවල නොමැත්තේ, වේදනාවෙන් කෑගසන හඬවල් ඇසීමට නොමැත්තේ. ඒ භූමිය වැසී පවතින්නේ වෛදූර්ය මාණික්කවලිනි. ඒ මාර්ග සීමා කොට ඇත්තේ රත්නන් නූල් වලිනි. ඒ බිත්ති කුළුණු මාලිගා ශාලා බරාදයන් හා දැල් සාදා ඇත්තේ සප්ත රත්නයන්ගෙනි. මේ හැම අංශයකින්ම ඒ බටහිර පරාදීශය වූ සුඛාවති ලෝකයට අස්සිම් සමාන වන්නේ. මේ දෙක අතර කිසිදු වෙසක් ඇත්තේ නැත. මේ බුද්ධ ශේෂ්ත්‍රයේ සූර්ය ප්‍රභා චන්ද්‍ර ප්‍රභ නමින් යුතු බෝසත් මහා සත්‍යයන් වහන්සේලා දෙදෙනෙක් වෙති. ඔහු ඒ වෙසන අනන්ත වූ බෝසත්යන් වහන්සේලාගේ ප්‍රධානී වූද වෙති. ඔහු නියෝජනය කරන්නේ බුදුන් වහන්සේ. ඔහු බයිසජ්ජුගුරු වෛරූඩ ප්‍රභාගතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරන්නෝ වෙති. එබැවින් මංජුශ්‍රී නිමා පිළිබඳ විශ්වාසයක් ඇති සියලුම ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයෝ මේ බුද්ධ ශේෂ්ත්‍රයේ ඉපදීම ප්‍රාර්ථනා කළ යුත්තාහ. එක්බිරි භාග්‍යතුන් වහන්සේ මංජුශ්‍රී බෝසතුන්ට මෙසේ කීසේක. මංජුශ්‍රියනි, සමහර ජීවී සත්‍යයන් යහපත නපුර යන දෙකේ වෙනස නොහඳුනති. ඔහු නිරතුරුවම කෑදරකමේ යා මසුරු ලෝභකමේ ගිලමින් සිවසති. තෑග්ගක් හෝ දානයක් දෙනවා යන කුමක්ද කියා හෝ ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද කියා හෝ නොදනිති. ඒ අඥාන මූඩයෝය. ඔවුන් තුළ ශ්‍රද්ධා බීජය පිළිසිඳගෙන නොමැත. නොඑක ආකාරයෙන් ධනෙ රැස් කරගන්නා වූ ඒවාට ආරක්ෂාව සැපීමට බොහෝ කාලයක් ගෙවති. සිඟන්නෙකු දකින්නට උන්ගේ හිතට හරි නැත. කිසියම් දිනක දානයක් දෙන්නට සිදුවන්ට සිදුවොත් ඔවුන්ට ඒ දැනෙන්නේ ඇඟෙන් ඇටයක් යන්නාක් මින් අමාරු දෙයක් ලෙසට. අපරාධී මගේ වස්තුවේ කියමින් ඔහු මහස්සේ තැවති. තවත් සමහර මසුරු පුද්ගලයෝ ධනෙ රැස් කොට තබා ගනිති. ඒවා අනුන්ගේ තබා තමන්ගේ ප්‍රයෝජනය සඳහාවත් නොයදති. එසේ නම් ඔවුන්ට දෙමාපියන් අමුදරුණන් සේවක සේවිකාවන් හෝ හිඟන්නන් සඳහා වියදම් කළ හැක්කේ කෙසේද? මෙබඳු පුද්ගලයන් මරණයෙන් පසු උපත ලබන්නේ එක්කෝ ප්‍රේතයන් ලෙසේ, එසේ නැතු තිරිසනුන් ලෙසේ. තත්ත්වයේ එසේ වුවද උන් මිනිසුන් ලෙස උපන් පෙර අත් භවයක බයිසජ්ජුගුරු වෛරූඩ ප්‍රභ තථාගතයන් නාමයේ අහම්බෙන් වූ අසන්ට ඔවුන්ට අසන්ට ලැබී ඇත්තේ නම් ප්‍රේතෝ තිරිසංගාත් භාවයන්ගේ උපත ලබා සිටින අතරද ඔවුන්ට එම්බුදුන් වහන්සේගේ ශ්‍රී නාමයේ මතකයට නැගෙනු ඇත. එසේ එම නාමයේ මතකයට නැගෙන විට ඔහු එමහත් භාවයන්ගෙන් චුතව නැවතත් මිනිස් ලෝ උපදිති. එසේ උපන් ඔවුන්ට පෙර අත් බව පිළිබඳව කරුණු මතකයට නැගෙන බැවින් ඔහු එබඳු පහත් ආත් භාවයක ඉපදීමෙන් ලැබෙන දුක කුමක්දැයි අවබෝධ කරගනිති. ඉන්පසු ඔහු ලෞකික විනෝදයන්හි නැවතත් ගැලී සිටීමට ප්‍රිය නොකරති. දන් දීම පුරුද්දක් කරගන්නා වූ දන් දෙන තැනැත්තාට ප්‍රශංසා කරති. එවිට දානයක් දීමෙන් පසු ඒ පිළිබඳව කලින් තිබූ ලෝභ සිත හා පසුතැවිල්ල ඔවුන් වෙතින් සම්පූර්ණයෙන්ම පහ වී යයි. එසේ සිට කලක් යාමේදී ඔහු තම වස්තුව පසෙක තිබී ඒවා තමාගේ ඇස් හිස් මස්ලේ පවා ඉල්ලන කෙනෙකුට දන් දීමට සැරසී සිටින මානසික තත්ත්වයකින් පසු යුතු වෙති. තවද උටත් මංජුශ්‍රීයනි, තථාගතයන්ගෙන් ප්‍රදාන සිල්පදයන් පිළිබඳව කරුණකින් එක සම්පූර්ණ ඉගෙන ගත්තද සිල්පද කඩන සමහර ජීවී සත්‍යෝ වෙති. තවත් සමහර ප්‍රදාන සීලයන් නොකඩුවද කුඩා සීලයන් බිදිති. තවත් සමහර අය ප්‍රදාන අප්‍රදාන සිල්පද කැඩුවේ නැතත් ධර්මානුකූල අදහස් ඇත්තෝ නොවෙති. තවත් සමහරුන්ට ධර්මානුකූල අදහස් ඇතත් ඔහු අධ්‍යයනය නොසලකා හරිති. ඔවුන්ට බුදුන් වහන්සේ දේශනා කර සූත්‍රයේ ගැඹුරු වටහාගත නොහැක. තවත් සමහර අය ධෛර්යවන්ත වූද ඔහු මාන්නෙන් ඔලු දුම් මවාගත්තෝ වෙති. අමාසුවලා මම වැදගත් යනුවෙන් ඔවුන්ගේ හදවත් සිතන්නේ තමන් ගැන පමණි. අනුන් ගැන සිතීමට ඔවුන්ට වෙලාවක් නැත. ඔහු සත්‍ය ධර්මයට නිගුරු කරමින් මාරයාගේ මිත්‍රයන් බවට පත්වෙති. තමන් පමණක් වරදට වැටීමෙන් නොනවතින ඔහු අනන්ත වූ කෝටි ගණනක් ජීවී සත්‍යයන්ටද ප්‍රපාතයේ වැටීමට මුඛ පාදති. වැරදි ක්‍රියා නපුර ක්‍රියා කරන ඔහු නිරතුරුවම අපායවල ප්‍රේත ලෝකේ හා තිරිසන් ලෝ උපදිති. එසේ සිටින අතර උන්ට බයිසජ්ජුගුරු වෛරූඩ තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමයේ අහම්බෙන් වූ අසන්ට ලැබුණොත් නපුරු ක්‍රියාවන්ගෙන් වැළකී සත්‍ය ධර්මය අනුගමනය කරන්නට ලැබෙන හේයින් ඔහුවින් පසු නපුරුවාත් භාවයන්ගෙන් උපදිති. ඒත් නපුරු ක්‍රියාවලින් ඉවත් විය නොහැකිව සත්‍ය ධර්මය අනුගමනය කරන්නට නොලැබී නපුරුවාත් භාවයන්ගේ උපත ලබන අය වෙතොත්
තථාගතයන් වහන්සේගේ නාමයේ මොහොතකට පමණක් පවුන්ට අසන්ට ලැබුණු ඇත. එසේ අසුන්ට ඔහුද මරණින් පසු නැවත මිනිස් ලොව උපදිති. එවිට ඔහු නිවැරදි මූලධර්ම අනුගමනය කරන්නට පෙළඹෙති. එයින් ඔවුන්ගේ කාමරාගේ හීන වී යන බැවින් ඔවුන්ට ගෘහ ජීවිතෙන් ඈත් වී අනාගාරික ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. තථාගතයන්ගේ ගැන්වීමට රහස්‍ය ලෙස බැඳී සිටින ඔහු එයින් කිසිවිටක ඉවත නොපනිති. නිවැරදි මූලධර්ම අනුගමනය කරමින් අධ්‍යයනය කරන ඔහු ඒවා ඊතා ගැඹුරු අරුත් පවා තේරුම් ගනිති. ආඩම්බරකම් නොපෙනුන ඔහු නිවැරදි ධර්මයේ විවේචනය නොකරති. මායාවේ මිත්‍රයන් බවට පත් නොවේති. ක්‍රමෙන් බෝසත් මාර්ගයට ඇතුළු වන ඔහු නොබෝ කලකින් නිර්වාණය සාක්ෂාත් කරගනිති. තවදුරටත් මංජුශ්‍රීයනි ධන තෘෂ්ණාවෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සමහර ජීවී සත්වයෝ වෙති. ඔහු තමන් වර්ණනා කර ගනිමින් අනුන් හෙලා දකිති. එම හේතුව නිසා ඔහු තුන් ආකාරණ පුරාත්භාවයන් උපදිති. අනන්ත වූ කාලයක් එසේ දුක් විඳිනා වූ මේ ගිය පසු ගවයන් අස්සයන් ඔටුවන් හෝ වදුරන් වී උපදිති. එවිට උන්ට නිර්තුවම කස පහර දෙමින්ද කුසගින්නින් ආ පිපාසයෙන් පීඩා විඳින්නට සිදුවේ. පල උසලාගන්නට සිදුවේ. මිනිසුන් වී උපන්නත් ඔවුන් උපදින්නේ දුගී පැලකේ. වෙනත් අයගේ වහලුන් හෝ සේවකයන් ලෙසේ. ඔවුන්ට සැමවිටම සිදුවන්නේ අනුන්ගේ අන පිළිපදින්නට. ඔවුන්ට කිසිවිට තමන්ගේ ස්වාමීන් බවට පත් විය නොහැක. ඒත් පෙරාත් භවයන්හි ඔවුන්ට බයිසජ්ජුගුරු වෛරූඩ තථාගතයන් වහන්සේගේ නාමය අසන්ට ලැබී තිබුණේ නම් ඉහත කී දුක් අන්දරාවෙන් ගැලවීමට ඔවුන්ට හැකි වුණු ඇත. ඔවුන් වහන්සේ සීපත් කොට තම මුළු හදවතින්ම තමා උන්වහන්සේට පවරා දුනොත් උන්වහන්සේගේ අභිඥා බලය නිසා උන්ගේ දුක් සියල්ල අහෝසි වුණු ඇත. උන්ගේ පසිදුරන් තියුණු බවට සූක්ෂම සංවේදී බවට පත් වුණු ඇත. නුවණින් යුතු වන ඔහු අසා සිටීමට පුරුදු වෙති. ඔවුන් උතුම් වූ ධර්මයේ පමණක් අනුගමනය කිරීමට මහන්සි ගනු ඇත. ඔවුන් කල්යාණ මිත්‍රයන් සමග ආශ්‍රය ආරම්භ කරනු ඇත. මායාවේ දල කපා දමන ඔහු අවිද්‍යාවේ වහන්තරාව සිදුරු කර දමන්නා. දුක නැමැති දිය පහරේ ගැලීම නවත්වා උපදින්ද මහලු වී ජරා ජීර්ණ වෙමින්ද අසනීප වලින්ද මරණයෙන්ද සිත් කරදර කර ගැනීමෙන්ද දුක් වේදනාවන් දෙකින්ද නිදහස් වන්නාහ. තවදුරටත් මංජුශ්‍රීයනි අනිත්‍යය පිළිකුල් කරන දී කිරීමට කැමැත්තා වූද අනිත්‍යය සමග දබර කරගන්නා වූද තමන්ට හා අනුන්ට අප්‍රිය ඇති කරගන්නා වූද සමහර පුද්ගලයෝ වෙති. ඔහු කයින් වචනින් හා මනසින් සියලුම ආකාරයේ නරක කර්ම වර්ධනය කරති. දෙගුණ තෙගුණ කරති. ඔහු නිරතුරුවම එකිනෙකාට හානි කරගනිති. අනික් අයට හානි කරන්නේ කෙසේදැයි සැලසුම් කරති. කඳු ගස්සා සෝන් බිම් අරක්ගත් දේවතා යක්ෂ භූතාදීන්ට පුද පූජා පවත්වමින් යාඥා කරති. ජීවී සත්යන් මරා උන්ගේ ලේ පෙරන මස් කැටි යක්ෂයන්ට හා රාක්ෂයන්ට පුදති. තම සතුරන්ගේ රූප සාදා උන්ගේ නම් මේවා මත ලියා මන්ත්‍ර ජප කරති. ඔහු අදිවුණි අම්මා වසවිස භාවිතා කරති. මලමිනී වලින් භූතයන් පිල්ලි අවදි කරන ඔහු එම භූතයන් තම සතුරන්ගේ ශරීරාජ ජීවිත විනාශ කිරීම සඳහා යොදවති. මෙබඳු පුද්ගලයන්ට බයිසජ්ජුගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ නාමය අසන්නට ලැබුණොත් එකී නපුරු දේවල් සියල්ල තුළ ඇති හානිකර ශක්තිය දුර්වල වී යන්නේ. ඔහු එකිනෙකාට කරුණාව දැක්වීමට ඉගෙන ගනිති. අනිත් අයට උදව් වෙමින් එකිනෙකා අසතුටින් තබා ගැනීමට උදන්වු වෙති. ක්‍රෝධය හා අනිත් අයට දුක් දෙන සිතුවිලි ක්‍රමය අතහැර දමති. හැමදෙනාම තම තමන් වෙත ඇති දෙයින් පමණක් සෑහීමට පත් වෙති. අනුන් සතු දේවල්ට ආශා නොකරති. එකිනෙකාට උපකාර වෙති. තවදුරටත් මංජුශ්‍රීයනි බෞද්ධ සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන කොටස් හතරක් ඇත. එසේම සිල් රැකින ශ්‍රද්ධාවන්ත තවත් පිරිසක් දෙවෙති. ඔහු එම සීලයන් මුළු අවුරුද්ද පුරාම මාස 3ක් පුරා ආරක්ෂා කරති. එසේ සිල් රැකීමෙන් වපුරන යහපත් බීජයන්ගේ බලෙන් තමන් මිය ගිය පසු සුඛාවතී ලෝකයේ උපදින්නට ඔවුන් බලාපොරොත්තු වෙති. ඒත් ඔවුන්ට නිවැරදි ධර්මය අසන්නට ලැබුණද බොහෝ විට සිදුවන්නේ ඒ පිළිබඳ විශ්වාසයකින් කටයුතු කිරීමට නොහැකි වීමයි. එබඳු අවස්ථාවලදී ඔවුන්ට තොරතුරු බයිසජ්ජුගුරු වෛරූඩ තථාගතයන් වහන්සේගේ නාමය අසන්නට ලැබුණු විට ඔවුන්ගේ ජීවිතල අවසාන කාලයේදී බෝසත්ත්ව මහා සත්තු 8 දෙනෙක් 이르දි බලෙන් අවකාශය හරහා ගමන් කොට සුඛාවතී භූමියට යොමු කරවති. එවිට නානා වර්ණයන්ගෙන් බැබලෙන මාණික්‍යමය පුෂ්පයන් සහිතම ලෝකයේ තුල ඔහු පහළ වෙති. සමහර විට ඔහු දෙව්ලොවද උපදිති. එවිට ඔහු පෙර කළ යහපත් කර්ම බීජ වලින් අලුත් පැල හටගනී. ඉන්පසු කිසි දිනක ඔවුන් අෂ්ට දුෂ්ටස්සනවල නපුරු ආත්භාවයන් උපදින්නේ නැත.
දෙව්ලෝ ජීවිතය අවසන් වූ විට ඔහු මිනිසුන් ලෙස නැවත උපදිති. එසේ නැතොත් ඔහු විශ්වයේ සතරකුම් පාලනය කරන මහා පාලකින් වෙති. ඒ ආකාරයෙන් ජීවී සත්වයන් අති විශාල සංඛ්‍යාවක් දසරාජ ධර්මයන් පිහිටුවති. එසේ නැතොත් ඔහු විශාල පවුල්වල පණ්ඩිතයන් පුරෝහිතයන් මෙන් ශාස්ත්‍රියන්නා බ්‍රාහ්මණයන් මෙන් උපත ලබති. අප්‍රමාණ ධන දාන ලැබුණ ඔවුන්ගේ අටකොටු පිරිතිරී යනුවෙත. ඔහු පෙනුමෙන්ද අද්විතීය වූ තේජසින් යුතු වෙති. ඔවුන්ට අවශ්‍ය තරම් නෑදෑ හිත මිත්‍රාදී හෝද වෙති. ඔවුන්ගේ මනස් පැහැදිලි බවින් යුතුය. ඔහු මහා ඥාණයෙන්ද යුතු වෙති. මහා බලවතුන්ගේ වැනි ශක්තියක් හා ධෛර්යයක්ද ඔවුන්ට ඇත. බයිසජ්ජිගුරු වෛරූඩ තථාගතයන් නාමයේ අසන්නේ හෝ සිත්ති දරාගන්නේ ස්ත්‍රියක නම් ඇයින් පොත කිසිදාක ස්ත්‍රියක බී උපත නොලබනු ඇත.